ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අද අපි ඔයගොල්ලෝ හමුවට එන්නේ ආර්ථික විද්‍යාවේ 8 වෙනි විෂය ඒකකය. ඒ කියන්නේ සාර්වාර්ථික අරමුණු ළඟා කර ගැනීමෙහිලා රජයේ මැදිහත් වන ආකාරය පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරන්න. අපි හැමෝම දන්න විදිහට අපි කියනවා මේ මාතෘකාවට රාජ්‍ය ආර්ථිකය එහෙම නැත්නම් පබ්ලික් ඉකොනොමි කියලා. පබ්ලික් ඉකොනොමි යටතේ අපි මේ 8 වෙනි පාඩමේදී ඔයගලන්ට මේ සාකච්ඡාව ආරම්භ කරනකොට මුලින්ම කතා කරන දේ තමයි වෙළඳපොළ අසමත් වීම. එහෙම නැත්නම් අපි කියනවා වෙළඳපොළ අසාර්ථකතා කියලා. මොකක්ද මේ වෙළඳපොළ අසමත් වීමක් කියන්නේ කියලා අපි මුලින්ම බලමු. එහෙම නැත්නම් වෙළඳපොළ අසාර්ථකතාවක් කියන්නේ මොකක්ද කියන එක අපි මුලින්ම බලමු. වෙළඳපොළ අසමත් වීම යන්නේ අදහස් කරන්නේ සමාජයේ යහපත උදෙසා හිග සම්පත් බෙදා හැරීමේලා වෙළඳපොළ යාන්ත්‍රණය අපොහොසත් වීම. එහෙම නැත්නම් අපි කියනවා ඔයගොල්ලෝ හැමෝම දන්න විදිහට ඉල්ලුම සැපයුම පාඩමේ ඉගෙනගත්ත මිල යාන්ත්‍රණය නැත්නම් වෙළඳපොළ යාන්ත්‍රණය ආර්ථිකයේ හිග සම්පත් බෙදා හරින්න අසමත් වීම තමයි මේ වෙළඳපොළ අසමත් වීම කියලා අපි සඳහන් කරන්නේ. අපි දන්නවා ඉල්ලුම සැපයුම පාඩමේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ඉල්ලුම් වක්‍රයක් වමේ සිට දකුණට පල්ලෙහාට බැවුම් වෙනවා. ඒ වගේම සැපයුම් වක්‍රයක් වමේ සිට දකුණට ඉහළට බැවුම් වෙනවා. ඒ අනුව තීරණය වන වෙළඳපොළ සමතුලිතයේදී තීරණය වන මිලට අපි කියනවා සමතුලිත මිල කියලා. ඒ ප්‍රමාණයට අපි කියනවා සමතුලිත ප්‍රමාණය කියලා. මෙන්න මේ වෙළඳපොළ යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය තුලින් තීරණය වන සමතුලිත මිල නැත්නම් මේ මිල යාන්ත්‍රණය ආර්ථිකයේ හිග සම්පත් බෙදා හරින්න අපොහොසත් වීම ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. අපි නැවත මතක් කරොත් මොකක්ද නිර්වචනය කියලා වෙළඳපොළ අසමත් වීම කියන එකේ නිර්වචනය මොකක්ද කියලා මතක් කරොත් අපිට කියන්න පුළුවන් සමාජයේ යහපත උදෙසා හිග සම්පත් කියලා කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය වගේ හිග සම්පත් බෙදා හැරීමේලා මේ වෙළඳපොළ යාන්ත්‍රණය නැත්නම් මිල යාන්ත්‍රණය අපොහොසත් වීම. අපි තව විදිහකට මේක කියනවා ස්වාර්ථය මත කරන තීරීම හැම විටම සමාජීය යහපතට දායක නොවීම නිසා වෙළඳපොළ අසමත් වීම හටගන්නවා කියලා. අපි දන්නවා වෙළඳපොළ ආර්ථිකයක සෑම පුද්ගලයෙක්ම කටයුතු කරන්නේ ස්වාර්ථය පිණිස. ඒ ස්වාර්ථය පිණිස කටයුතු කරනකොට වෙළඳපොළේ තීරණය වන සමතුලිතය මත තීරණය වූ සමතුලිත මිල අපොහොසත් වෙනවා ආර්ථිකයේ හිග සම්පත් වඩාත් හොඳ විදිහට සමාජීය යහපත උදෙසා බෙදා හරින්න. අන්න ඒක තමයි අපි වෙළඳපොළ අසමත් වීම යන්නේ අදහස් කරන්නේ. මේ වෙළඳපොළ අසමත් වීම වල ප්‍රධාන වශයෙන් තියෙනවා ස්වරූප තුනක්. අපි දැන් බලමු මොනවද මේ ස්වරූප තුන කියලා. මේ ස්වරූප තුනෙන් පළවෙනි එක තමයි අංක 1 තමයි සම්පත් බෙදියාම අකාර්යක්ෂම වන අවස්ථා. එහෙම නැත්නම් අපි කියනවා inefficiency in resources allocation කියලා. මොකද මේ inefficiency in resources allocation? එහෙම නැත්නම් සම්පත් බෙදියාම අකාර්යක්ෂම වීම කියලා කියන්නේ. අපිට සරලව මේක මෙහෙම නිර්වචනය කරගන්න පුළුවන්. මෙහිදී ඇතැම් භාණ්ඩ සමාජයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් එහෙම නැත්නම් ඇතැම් භාණ්ඩ සමාජයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් නිපදවීමක් තමයි සිද්ධ වෙන්නේ. වෙළඳපොළ අසාර්ථක වීම යටතේ එන පළවෙනි කාරණේ තමයි එතකොට මොකක්ද? සම්පත් බෙදියාම අකාර්යක්ෂම වීම. ඒකෙදි වෙන්නේ මොකක්ද? එක්ක සමාජයට අවශ්‍ය ඇතැම් භාණ්ඩ සමාජයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් නිපදවනවා. එහෙම නැත්නම් ඇතැම් භාණ්ඩ සමාජයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් නිපදවනවා. එතකොට වෙළඳපොළ සම්පත් කාර්යක්ෂමව බෙදා වෙන් කිරීමට නම් සම්පත් බෙදා වෙන් කිරීමේ අකාර්යක්ෂමතාව නෙමෙයි සම්පත් කාර්යක්ෂමව බෙදා වෙන් කිරීමට නම් ඉටු වෙන්න ඕන කොන්දේසි මොනවද? ඒක තමයි භාණ්ඩේ මිල සමාන වෙන්න ඕන මොකටද? භාණ්ඩේ මිල සමාන වෙන්න ඕනේ ඒකේ ආන්තික පිරිවැයට. අපි ඒක කියනවා සරලව P සමානයි MC කියලා. නිෂ්පාදන හැකියාව මායිම් පාඩමේදී අපි නිෂ්පාදන හැකියාව ආදර්ශය යටතේ මේ ගැන සාකච්ඡා කරා. මම පොඩ්ඩක් ඒක පැහැදිලි කරා. අපිට පේනවා මේ රූප සටහන ගත්තාම මේ රූප සටහනේ තියෙනවා මේ තියෙන්නේ වමේ ඉඳලා දකුණට පල්ලෙහාට බෑවුම් වෙන ඉල්ලුම් වක්‍රයක්. මේ ඉල්ලුම් වක්‍රයකින් හැම වෙලාවෙම පෙන්වන්නේ භාණ්ඩයේ මිලදී ගන්න පාරිභෝගිකයාට ලැබෙන ආන්තික ප්‍රතිලාභය මාර්ජිනල් බෙනිෆිට් එක MB කියලා අපි කියනවා මාර්ජිනල් බෙනිෆිට් එක. ඒ වගේම තමයි මෙතන අපිට පේනවා වමේ ඉඳලා දකුණට ඉහළට යන මොකක්ද? සැපයුම් වක්‍රයක්. මේ සැපයුම් වක්‍රයෙන් හැම වෙලාවෙම පෙන්වන්නේ
භාණ්ඩයේ නිපදවන නිෂ්පාදකයාට යන ආන්තික පිරිවැය marginal cost එක කියලා. අපි කියනවා MC කියලා. එතකොට සැපයුම් වක්‍රයෙන් පෙන්වන්නේ marginal cost MC. ඒ වගේම ඉල්ලුම් වක්‍රයෙන් පෙන්වන්නේ marginal benefit MB. අපි දන්නවා වෙළඳපොලේ තීරණය වෙච්ච මෙන්න මේ සමතුලිතයේදී මේ MC සමාන වෙනවා මොකටද MB ට. එතකොට තීරණය වන සමතුලිත මිල තමයි මේ තියෙන්නේ P. අපි ඒ නිසා කියනවා මේ වෙළඳපොළ සමතුලිතයේදී MC සමාන වෙනවා P ට කියලා කිව්වත් නිවැරදි. ඇත්තට මේ වෙලාවේ ආන්තික පිරිවැයයි MC ආන්තික ප්‍රතිලාභයි MB සමානයි. ඒ වෙලාවේ තීරණය වන සමතුලිත මිල මේක නිසා මේක P ටත් සමානයි. එතකොට මේ අවස්ථාවේදී අපි සාමාන්‍යයෙන් MC සමානයි MB කියලා කියනවා. එහෙම නැත්නම් MC සමානයි P කියලාත් කියනවා. මේක තමයි වෙළඳපොළ සමතුලිතය. මේ සමතුලිතයේදී තමයි සම්පත් බෙදියාම කාර්යක්ෂම වෙන්නේ. අපි නිෂ්පාදන හැකියාව ආදර්ශය යටතේ මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් අපිට මතක ඇති අපි අධ්‍යයනය කරා. හොඳට පැහැදිලි කරගත්ත මේ කාරණේ. ඊළඟට මොකක්ද මේ වෙළඳපොළ අසමත් වීම වෙළඳපොළ අකාර්යක්ෂමතාවක් කියන්නේ? මේ තමයි සම්පත් බෙදියාම කාර්යක්ෂම වන අවස්ථාව. මොකද්ද එතකොට සම්පත් බෙදියාම අකාර්යක්ෂම වෙනවා කියලා කියන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. යම්කිසි වෙලාවක දැන් මේකනේ අපේ සමතුලිත නිමැවුම් මට්ටම. මේ තමයි අපේ සමතුලිත නිමැවුම් මට්ටම. මේ තමයි අපේ සමතුලිත මිල. මේ ලක්ෂයේදී MC සමානයි MB. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් MC සමානයි P කියලා. නමුත් මෙන්න මේ වගේ අවස්ථාවක් ගත්තොත් ඒ කියන්නේ සමතුලිත ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් වෙළඳපොළ තුල නිෂ්පාදනය වෙන අවස්ථාව ගත්තොත් මේ තියෙන්න ඕන සමතුලිතයට වඩා අඩුවෙන් ඒ කියන්නේ ඌන නිෂ්පාදනයක් සිද්ධ වෙන වෙලාවක් ගත්තොත් අපිට පේනවා මෙතන තමයි තියෙන්නේ මොන වක්‍රයේද මේ සැපයුම් වක්‍රය මෙතන තමයි තියෙන්නේ MC ආන්තික පිරිවැය මේ තියෙන්නේ මොන වක්‍රයේද ඉල්ලුම් වක්‍රය මෙතන තමයි තියෙන්නේ MB ආන්තික ප්‍රතිලාභය. එතකොට අපිට පේනවා මෙතන MC ට වඩා ඉහළින් ඉන්නවා ඉල්ලුම් වක්‍රය MB ඉල්ලුම් වක්‍රය MC පෙන්වන්නේ සැපයුම් වක්‍රයෙන් ඊට වඩා ඉහළින් ඉන්නවා MB පෙන්වන්නේ ඉල්ලුම් වක්‍රය. එහෙනම් අපිට කියන්න පුළුවන් MC ට වඩා MB විශාලයි මේ අවස්ථාවේදී. ඒ වගේම තමයි වෙළඳපොලේ අධිනිෂ්පාදනයක් සිදු වුණොත් යම් භාණ්ඩයක. එතකොට අපිට පේනවා මෙන්න මේ වගේ තත්ත්වයක්. එතකොට මේ මෙවැනි ප්‍රමාණයක් යටතේ අධිනිෂ්පාදනයක් යටතේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් අපේ ආන්තික ප්‍රතිලාභයේ MB ඉල්ලුම් වක්‍රයේ ඡේදනය වන තැන මෙන්න සැපයුම් වක්‍රයේ ඡේදනය වන තැන MC ආන්තික පිරිවැය. මෙතනදී අපිට පේනවා MB ට වඩා විශාලයි MC. ඒ කියන්නේ ආන්තික ප්‍රතිලාභයට වඩා ආන්තික පිරිවැය විශාලයි. ඒක නිසා මේ අවස්ථා දෙකේදීම සම්පත් බෙදියාම අකාර්යක්ෂමයි කියලා අපි නිෂ්පාදන හැකියාව ආදර්ශය යටතේ ඉගෙන ගත්තා. එහෙනම් සම්පත් බෙදියාම කාර්යක්ෂම වෙන්නේ මොන ලක්ෂයේද? මෙන්න මේ ලක්ෂයේදී. මොකද මේ ලක්ෂයේදී MC සමානයි MB ඒ විතරක් නෙමෙයි යා මිලට සමානයි. ඒක නිසා අපි කියනවා MC සමානයි MB එහෙම නැත්නම් MC සමානයි P කියලා. එතකොට වෙළඳපොලේ මේ සම්පත් බෙදියාම අකාර්යක්ෂම වන අවස්ථාවක් කියන්නේ මෙන්න මේ වගේ සම්පත් අධිනිෂ්පාදනයක් එහෙම නැත්නම් එක්ක කිසියම් භාණ්ඩයක අධිනිෂ්පාදනයක් එහෙම නැත්නම් කිසියම් භාණ්ඩයක ඌන නිෂ්පාදනයක් කියලා අපිට අඳුර ගන්න පුළුවන්. මේ වගේ ඌන නිෂ්පාදනයක් එහෙම නැත්නම් මේ වගේ අධි නිෂ්පාදනයක් කියලා අඳුර ගන්න පුළුවන්. right. අපි ඊළඟට බලමු මේකට උදාහරණ මොනවද? කොහොමද මෙහෙම සම්පත් බෙදියාම අකාර්යක්ෂම වෙන්නේ? මොනවද ඒකට තියෙන උදාහරණ? අපි සම්පත් බෙදියාම අකාර්යක්ෂම වන අවස්ථාවලටම තමයි කියන්නේ පූර්ණ තරඟෙන් ඈත් වෙන අවස්ථා කියලා. මේකේ අංක 1. පළවෙනි එක තමයි පොදු භාණ්ඩ හා සේවා නොසැපයීම. අපි පොදු භාණ්ඩ කියන එක ඉදිරියේදී විස්තරාත්මකව ඉගෙන ගන්නවා. මොකක් මේ පොදු භාණ්ඩ හා සේවා නොසැපයීම ගැන කතා කරනකොට මම පුංචි පැහැදිලි කිරීමක් කරොත් මොකද්ද පොදු භාණ්ඩයක් කියන්නේ කියලා. පොදු භාණ්ඩයක් කියලා කියන්නේ මොකක්ද? අපි දන්නවා පරිභෝජනයේ කෙටියෙන් කිව්වොත් පරිභෝජනයේ තරංගයක් දක්නට නොලැබෙන ඒ වගේම පරිභෝජනයේ වැළැක්විය නොහැකි නැත්නම් සීමා කළ නොහැකි භාණ්ඩ තරංගිකුත් නැහැ පරිභෝජනයේ වළක්වන්නත් බෑ. කියන්නේ මුදල් ගෙවන අයට විතරක් පරිභෝජනයේ සීමා කරන්නත් බෑ. උදාහරණයක් විදිහට කිව්වොත් වීදි ලාම්පුවක් ඒ වගේම ඔරලෝසු කණුවක් වගේ එකක් ගත්තොත් පරිභෝජනයේ තරංගිකුත් නැහැ. ඒක භාවිතා කරන අයගෙන් මුදල් අය කළා මුදල් අය ගෙවපු අයට විතරයි ඔරලෝසු කණුවෙන් වෙලාව බලන්න දෙන්න පුළුවන්. මුදල් ගෙවපු අයට විතරයි වීදි ලාම්පුවේ ස්ට්‍රීට් ලයිට් එකේ ආලෝකය ලැබෙන්නේ කියලා. ඒ වගේ දේවල් අපිට සීමා කරන්න බෑ. ඒක නිසා අපි මේ වගේ භාණ්ඩ වලට කියනවා පොදු භාණ්ඩ කියලා. මේ ඔරලෝසු කණු ගත්තොත් ඊට පස්සේ වීදි ලාම්පු, ජාතික ආරක්ෂාව මෙන්න මේ වගේ පොදු භාණ්ඩ සැපෙන්නේ නැහැ. ඒක සම්පත් බෙදියාම අකාර්යක්ෂම වන එක අවස්ථාවක් විදිහට දකිනවා. ඒ වගේම දෙවෙනි අවස්ථාව තමයි මේ මිල යාන්ත්‍රණය තුලින් සමහරක් වෙලාවට සුබ සාධන භාණ්ඩ. ඒ කියන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ
පරිභෝජනය කළ පුද්ගලයාට පමණක් නෙමෙයි බාහිර පාර්ශවයන්ටත් ප්‍රතිලාභත් කර දෙන භාණ්ඩ සුබ සාධන භාණ්ඩ අපි මේවා ගැන ඉදිරියේ කතා කරනවා. සුබ සාධන භාණ්ඩ අධ්‍යාපනය සෞඛ්‍ය වගේ දේවල් ප්‍රමාණවත්ව නොසැපීම. ඒ කියන්නේ වෙළඳපොළ යාන්ත්‍රණය තුලින් මිල යාන්ත්‍රණය තුලින් සුබ සාධන භාණ්ඩ සැපයුවත් සපයන්නේ මිලක් ගෙවන්න හැකියාවක් තියෙන පුද්ගලයන්ට විතරයි. මිලක් ගෙවීමට හැකියාවක් නොමැති පුද්ගලයන්ට මේ සුබ සාධන භාණ්ඩ වෙළඳපොළ තුලින් මිල යාන්ත්‍රණය තුලින් සැපෙන්නේ නැහැ. ඒක නිසා අපි කියනවා අන්න ඒකත් සම්පත් බෙදියාම අකාර්යක්ෂම වන එක අවස්ථාවක් විදිහට. තුන්වෙනි එක තමයි බාහිරතා හට ගැනීම. ඒ කියන්නේ කිසියම් පුද්ගලයෙක්ගේ නිෂ්පාදන හෝ පරිභෝජන කටයුත්තක් නිසා එම නිෂ්පාදන හෝ පරිභෝජන කටයුත්තට සම්බන්ධයක් නැති තුන්වෙනි පාර්ශවයන්ට ඇතිවන පිරිවැය හෝ ප්‍රතිලාභ. මෙන්න මේ බාහිරතා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කර්මාන්ත ශාලාවක් කරගෙන යනකොට කිසියම් පුද්ගලයෙක් ඒක නිසා ඒ අවට පරිසරය දූෂණය වෙනවා. එතකොට මේ කර්මාන්ත ශාලාව කරගෙන යාමේ බාහිරතාවක් විදිහට පරිසරය දූෂණය වීමක් සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ බාහිරතා හට ගැනීමත් අපි මේ වෙළඳපොළ අසාර්ථක වීම යටතේ එන සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වන අවස්ථාවක් විදිහට හඳුනගන්න. තව දෙයක් තමයි අවගුණ භාණ්ඩ වැඩි වශයෙන් නිපදවීම. අවගුණ භාණ්ඩ කියලා කියන්නේ මොනවද කියන එකත් අපි ඉදිරියේ සාකච්ඡා කරනවා. මම දැනට පොඩි උදාහරණයකින් පැහැදිලි කරතින් අපි ගත්තොත් මත්පැන්, මත්ද්‍රව්‍ය, අව්‍යායුධ, සූදුව වගේ පරිභෝජනයේ ඍණ බාහිරතා. ඒ කියන්නේ මේවා පරිභෝජනය කරනකොට අනිත් අයට ඍණ බාහිරතා තියෙන භාණ්ඩ. මේ අවගුණ භාණ්ඩ වැඩි වශයෙන් නිපදවන අවස්ථාවකත් සම්පත් බෙදියාම කාර්යක්ෂම වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අංක 5 ආර්ථික බලය සංකේන්ද්‍රණය වීම. ඒ කියන්නේ ආර්ථිකය පූර්ණ තරඟකාරී තත්වයෙන් ඉවත් වෙලා ආර්ථිකය තුල ඒකාධිකාරී තත්ත්ව ක්‍රියාත්මක වීම තුල මේ ඉල්ලුම් සැපයුම් බලවේග මත තීරණය වන සමතුලිත මිල හරහා ක්‍රියාත්මක වන මිල යාන්ත්‍රණය අකාර්යක්ෂම වෙනවා. ඒක තුලින් සිදුවන සම්පත් බෙදියාම අකාර්යක්ෂම වෙනවා කියලා අඳුර ගන්නවා. ඒ අනුව අපි මෙතන කතා කරා කාරණා 5ක් සම්පත් බෙදියාම අකාර්යක්ෂම වෙන. මොකද්ද පළවෙනි එක? පොදු භාණ්ඩ හා සේවා නොසැපීම. 2 සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත්ව නොසැපීම. 3 බාහිරතා හට ගැනීම. 4 අවගුණ භාණ්ඩ වැඩියෙන් නිපදවීම. 5 ආර්ථික බලය සංකේන්ද්‍රණය වීම. ඊළඟට බලමු අපි තව මොනවද තියෙන්නේ කියලා. ඊළඟට අංක 6 විදිහට මම දීලා තියෙනවා ඔයගොල්ලන්ට අපූර්ණ තොරතුරු සහ අසමමිතික තොරතුරු. මොකද්ද මේ අපූර්ණ තොරතුරු සහ අසමමිතික තොරතුරු කියලා කියන්නේ? තීරණ ගන්න අවශ්‍ය පූර්ණ තොරතුරු වෙළඳ පූර්ණ තොරතුරු නොලැබී යාම. මිල පිළිබඳව වෙන්න පුළුවන්. නැත්නම් ඉල්ලුම සැපයුම පිළිබඳව වෙන්න පුළුවන්. තීරණ ගැනීමට අවශ්‍ය පූර්ණ තොරතුරු තීරණ ගන්නා පුද්ගලයාට නොලැබී යාම නිසා ඇතිවන තත්ත්වය සහ අසමමිතික තොරතුරු. ඒ කියන්නේ මෙම ගනුදෙනුවකට සම්බන්ධ වන දෙපාර්ශවයෙන් එක පාර්ශවයකට තියෙන තොරතුරු වලට සාපේක්ෂව ගත්තාම අනිත් පාර්ශවයට තරම් තොරතුරු නොතිබීම. මේ තොරතුරු වල අසමමිතිකතාවය. එහෙනම් එක්ක තොරතුරු නැහැ, එක්ක තියෙනවා තොරතුරු අසමමිතිකයි. අන්න ඒ වගේ අවස්ථාවකත් සම්පත් බෙදියාම අකාර්යක්ෂම වෙනවා කියලා කියනවා. මම ඔය අසමමිතික තොරතුරු වලට පොඩි උදාහරණයක් කිව්වොත් අපි යම්කිසි පුද්ගලයෙක් තමන් ගාව තියෙන පරණ මෝටර රථයක් විකුණන්න යනවා. මෝටර රථය විකුණනකොට මෝටර රථයේ හිමිකරුවට මෝටර රථය පිළිබඳ තොරතුරු තියෙනවා. එයා දන්නවා මෝටර රථයේ තියෙන දෝෂ මොනවද? මෝටර රථයේ අලුත් වැඩියාමන් කරේ කවක්ද? මෝටර රථයේ සියලුම තොරතුරු එයා දන්නවා. මෝටර රථයේ තියෙන ප්‍රශ්න, ඒකේ තියෙන හොඳ නරක ඔක්කොම දන්නවා. හැබැයි සමහරක් වෙලාවට මෝටර රථයේ මිලදී ගන්න යන පුද්ගලයාට මේ පිළිබඳ තොරතුරු නැති වෙන්න පුළුවන්. එතකොට මේ දෙන්නෙනාගේ තොරතුරු අතර තියෙන අසමමිතිකතාවයක්. අන්න ඒ වගේ එක්ක තොරතුරු නොමැතිවීම අපූර්ණයි තියෙන තොරතුරු, එක්ක තියෙන තොරතුරු අසමමිතිකයි. අන්න ඒ වගේ අවස්ථාවක සම්පත් බෙදියාම අකාර්යක්ෂම වෙන්න පුළුවන්. ඊළඟට සාධක අසංචලතාව. ඒ කියන්නේ භූමියේ ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය වගේ සාධක එක කර්මාන්තයක ඉඳලා අනිත් කර්මාන්තයට මාරු කරගන්න බැරි වෙනකොටත් සම්පත් බෙදියාම අකාර්යක්ෂම වෙන්න පුළුවන්. ඊළඟ එක පැහැදිලි අංක 8 අවශ්‍ය කරන වෙළඳපළවල් නොතිබීම. ඊළඟට අංක 9 පොදු දේපල සම්පත් අධි උපයෝජනය වීම. පොදු දේපල සම්පත් අධි උපයෝජනය කියලා කියන්නේ වනාන්තර, දීවර සම්පත්, සාගරය වගේ දේවල් වලට අයිතිය නිශ්චිතව නිර්වචනය කළ නැති නිසා ඒ වගේ දේවල් මිනිස්සු විසින් අධි උපයෝජනය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට වන විනාශය වගේ දෙයක්, වනාන්තර විනාශ කිරීම වගේ දේවල් ගන්න පුළුවන්.
ඊළඟට අංක 10 සාමූහික භාණ්ඩ හෙවත් අර්ධ පොදු භාණ්ඩ ප්‍රමාණවත්ව නොසැපෙයි. මොනවද සාමූහික භාණ්ඩ එහෙම නැත්නම් අර්ධ පොදු භාණ්ඩ කියන්නේ? මේ ගැන අපි ඉදිරියේදී කතා කරනවා. මම දැනට උදාහරණයකින් පැහැදිලි කරොතින් ඒ කියන්නේ අධිවේගී මාර්ගයක් වගේ දෙයක් අපිට ගන්න පුළුවන්, පුස්තකාලයක් වගේ දෙයක් අපිට ගන්න පුළුවන් අර්ධ පොදු භාණ්ඩයක් නැත්නම් සාමූහික භාණ්ඩයක් කියලා. ඒ කියන්නේ ධාරිතා මට්ටමට ළඟා වෙන තුරු පරිභෝජනයේ තරගයක් නොමැති, නමුත් මිලක් ගෙවන අයට විතරක් පරිභෝජනයේ සීමා කරන්න පුළුවන් භාණ්ඩ. අධිවේගී මාර්ග වගේ දෙයක් ගත්තොත් අපි දන්නවා ඒකේ ධාරිතාව මට්ටමට ළඟා වෙන තුරු ඒකේ යන්න තරගයක් නැහැ. ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඒ වගේ මේකේ මිලක් ගෙවන අයට විතරක් පරිභෝජනයේ සීමා කරන්නත් පුළුවන්. මෙන්න මේ වගේ භාණ්ඩ ප්‍රමාණවත්ව නොසැපීමත් සම්පත් බෙදීම අකාර්යක්ෂම වන අවස්ථාවක් කියලා අපි හඳුන්වනවා. කොහොම වුණත් අපි මේ පිළිබඳ ඉදිරියේදී ගොඩක් සාකච්ඡා කරනවා. ඒක නිසා දැනට පොදු භාණ්ඩ කියන්නේ මොනවද? සුබ සාධන භාණ්ඩ කියන්නේ මොනවද? අගුණ භාණ්ඩ කියන්නේ මොනවද? අර්ධ පොදු භාණ්ඩ කියන්නේ මොනවද කියලා ලොකුවට ඔයගොල්ලෝ හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඊළඟ පාඩමේදී අපි මේ පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරනවා. නැවත මම පොඩ්ඩක් මතක් කරොත් අපි ආපස්සට ගිහිල්ලා පොඩ්ඩක් මතක් කරොත් අපි මුලින් කතා කරගෙන ආවේ වෙළඳපළ අසමත් වීම ගැන. වෙළඳපළ අසමත් වීමේ ස්වරූප තුනක් තියෙනවා කිව්වොත් ස්වරූප තුනෙන් අපි මුලින්ම කතා කරේ සම්පත් බෙදියාම අකාර්යක්ෂම වීම. සම්පත් බෙදියාම අකාර්යක්ෂම වීම යටතේ අපි කතා කරා කාරණා 10ක්. සම්පත් බෙදියාම අකාර්යක්ෂම වන අවස්ථා 10ක්. ඒ තමයි 1 පොදු භාණ්ඩ නැසපෙීම, 2 සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත් නැසපෙීම, 3 බාහිරතා, 4 අවගුණ භාණ්ඩ වැඩියෙන් නිපදවීම, 5 ආර්ථික බලය සංකේන්ද්‍රණය වීම, 6 සම්පූර්ණ තොරතුරු සහ අසමමිතික තොරතුරු, 7 සාධක අසංචලතාව, 8 අවශ්‍ය කරන වෙළඳපොළවල් නොතිබීම, 9 පොදු දේපළ සම්පත් අධිඋපයෝජනය, 10 සාමූහික භාණ්ඩ හෙවත් අර්ධ පොදු භාණ්ඩ ප්‍රමාණවත්ව නොසැපීම. හරි. දැන් අපි එහෙනම් සම්පත් බෙදියාමේ ආකාරක්ෂමතාව පැහැදිලි. අපි බලමු වෙළඳපොළ අසාර්ථක වන දෙවෙනි අවස්ථාව මොකක්ද කියලා. දෙවෙනි අවස්ථාව තමයි තේ සම්පත් බෙදියාම අසාධාරණ වීම. ඒ අපි කියනවා inequality in resources allocation කියලා. ආර්ථිකයේ කුටුම්බයන් අතර දැඩි විෂමතාවයකින් තොරව හෝ විෂමතා අවම වන ලෙස ආදායම හෝ ධනය බෙදියාම සාධාරණත්වයයි. එසේ නොවන විට සම්පත් බෙදියාම අසාධාරණ වේ කියලා කියනවා. එතකොට ආදායම හෝ ධනය සාමානව බෙදියන් නැත්නම්, ඒකේ විෂමතා අවම වන ආකාරයට බෙදියන් නැත්නම් අපි කියනවා එතන ආදායම් බෙදියාම නැත්නම් සම්පත් බෙදියාම අසාධාරණ වෙනවා කියලා. එතකොටත් වෙළඳපොළ අසාර්ථක වීම හටගන්න පුළුවන්. ඊළඟට අපි බලමු අංක 3 තුන්වෙනි කරුණ. වෙළඳපොළ අසාර්ථක වෙන්න පුළුවන් තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි පුතේ සාර්ව ආර්ථික අස්ථායීතා පැවතීම. අපි කියනවා මැක්‍රෝ ඉකොනොමික් ඉන්ස්ටැබිලිටි කියලා. මොකද්ද මේ සාර්ව ආර්ථික අස්ථායීතා කියලා කියන්නේ? වෙළඳ බලන්න අපි හිමීට කියවලා බලමු. සාර්ව ආර්ථික අස්ථායීතා කියලා කියන්නේ වෙළඳපොළ ආර්ථිකයක සමාහාර ඉල්ලුමේ හටගන්නා උච්චාවචනයන් හේතු කොටගෙන ප්‍රධාන සාර්වාර්ථික විචල්යන්ගේ අයහපත් ප්‍රවණතා හට ගැනීම. මොකද නැවත කිව්වොත් වෙළඳපළ ආර්ථිකයක සමාහාර ඉල්ලුමේ හටගන්නා උච්චාවචනයන් හේතු කොටගෙන ප්‍රධාන සාර්වාර්ථික විචල්යන්ගේ අයහපත් ප්‍රවණතා හට ගැනීම. අපි ඒක බලමු පොඩ්ඩක්. ඊට කලින් යටචේදෙත් කියලා බලන්න. වෙළඳපළ ආර්ථිකයක නයිසර්ගික, ඒ කියන්නේ ආවේනික නයිසර්ගික ලක්ෂණයක් වන මෙවැනි උත්පාත හා අවපාත ව්‍යාපාර චක්‍ර නමින් හඳුන්වයි. උද්දමන අනුපාතය, විරැකියා අනුපාතය වැනි දර්ශක ඔස්සේ මෙවැනි උච්චාවචන හඳුනාගත හැක. මොකක්ද එතකොට මේ සාර්වාර්ථික අස්ථායීතා කියන්නේ? මොනවද මේ ව්‍යාපාර චක්‍ර කියන්නේ? අපි දන්නවා ආර්ථිකයේ නිෂ්පාදන මට්ටම මෙන්න මේ විදිහට චක්‍රීය ගමන් මාර්ගයක ගමන් කරනවා කාලයත් එක්ක. ව්‍යාපාර චක්‍ර වලින් පැහැදිලි කරන්නේ ඒක. ඒ කියන්නේ ආර්ථිකයේ අපි දන්නවා පසුබැසීම් අධීරයන් තියෙනවා. ඒ වගේම ආර්ථිකයේ වර්ධන අධීරයන් තියෙනවා. මෙන්න මේ ආර්ථික පසුබැසීම් හා වර්ධන අධීරයන් වලදී ඇතිවන තත්ත්වයන් නිසා තමයි මේ සාර්වාර්ථික අස්ථායීතා ඇති වෙන්නේ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා ආර්ථිකයේ පසුබැසීමක් ඇති වුණොත් මොකද වෙන්නේ? ආර්ථිකයේ පසුබැසීමක් ඇති වුණොත්
ආර්ථිකයේ පසුබැසීමක් ඇති වෙනකොට මුලින්ම නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වෙනකොට මොකද වෙන්න පුළුවන් අනිත් දේවල්? සේවා නියුක්තිය අඩු වෙනවා. සේවා නියුක්තිය අඩු වුණොත් මොකද වෙන්න පුළුවන් තව? ආදායම් අඩු වෙනවා. ආදායම් අඩු වෙනකොට මොකද වෙන්න පුළුවන්? මිනිස්සුන්ගේ භාණ්ඩ වලට තියෙන ඉල්ලුම සමාහාර ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙනකොට මොකද වෙන්න පුළුවන්? රටේ මිල මට්ටම පහළ යන්න පුළුවන්. ඒ වගේම තමයි ආර්ථික උත්පාද කාලයකදී මොකද වෙන්න පුළුවන්? ආර්ථික වර්ධන කාලයකදී ප්‍රධාන වශයෙන්ම මුලින්ම වෙන්නේ නිෂ්පාදනයේ ඉහළ යාම. නිෂ්පාදනයේ ඉහළ යනකොට මොකද වෙන්නේ? සේවා නියුක්තිය වැඩි වෙනවා. සේවා නියුක්තිය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ආදායම් ඉහළ යනවා. ආදායම් ඉහළ යනකොට මොකද වෙන්නේ? රටේ මිනිස්සුන්ගේ භාණ්ඩ වලට තියෙන සමස්ත ඉල්ලුම, සමාහාර ඉල්ලුම ඉහළ යනවා. සමාහාර ඉල්ලුම ඉහළ යනකොට මොකද වෙන්නේ? උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ආර්ථික අවපාත කාලවලදී නිෂ්පාදනය අඩුයි, සේවා නියුක්තිය අඩුයි, ආදායම අඩුයි, ඉල්ලුම අඩුයි, ඒක නිසා මිලත් අඩුයි. ඒ වගේම ආර්ථික උත්පාද කාලවලදී නිෂ්පාදනය වැඩි, සේවා නියුක්තිය වැඩි, ආදායම් වැඩි, සමාහාර ඉල්ලුම වැඩි, ඒ වගේම මිල මට්ටමත් ඉහළ යනවා. මෙන්න මේ වගේ ඇති වෙන ව්‍යාපාර චක්‍ර නිසා ඇති වෙන විරැකියා තත්ත්වයන්, ඒ වගේම නිෂ්පාදනයේ කඩා වැටීම, නිෂ්පාදනයේ ඉහළ යෑම, ඒ වගේම මිල උද්දමන, අවදමන, මෙන්න මේවට අපි කියනවා සාර්වාර්ථික අස්ථායිතා කියලා. මෙන්න මේ සාර්වාර්ථික අස්ථායිතා පවතින විටත් වෙළඳපළ අසාර්ථකතා නැත්නම් වෙළඳපළ අසමත් වීම හට ගන්නවා කියලා අපි හඳුනා ගන්නවා. හරි, එතකොට ওই තමයි වෙළඳපළ අසමත් වීම වල ස්වරූප තුන. මොනවද ස්වරූප තුන? අපි මුලින්ම කතා කරේ සම්පත් බෙදියාම අකාර්යක්ෂම වීම. දෙවෙනියට කතා කරේ සම්පත් බෙදියාම අසාධාරණ වීම. තුන්වෙනියට කතා කරේ සාර්වාර්ථික අස්ථායිතා පැවතීම. right. අපි ඊළඟට යම් බලන්න වෙළඳපළ ආර්ථිකයක ආණ්ඩුවේ කාර්යභාරය කුමක්ද කියලා පැහැදිලි කරගන්න. වෙළඳපළ ආර්ථිකයක ආණ්ඩුවේ කාර්යභාරය කතා කරොත් මේක මට කරුණු කිහිපයක් යටතේ කතා කරන්න පුළුවන්. අංක 1 මුලින්ම කතා කරොත් වෙළඳපළ ආර්ථිකයක ආණ්ඩුවේ කාර්යභාරය අංක 1 යටතේ මට කියන්න පුළුවන් වෙළඳපළ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම කිරීමට අවශ්‍ය කරන නෛතික රාමුව සහ සමාජීය පරිසරය සම්පාදනය කිරීම ආණ්ඩුවේ එක කාර්යභාරයක්. ඒ කියන්නේ වෙළඳපළ ආර්ථිකයේ ක්‍රියාත්මක වෙන්න නම් රටක නීති රීති පද්ධතියක්, හොඳ සමාජීය පරිසරයක් තියෙන්න ඕන. සහ මේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය නීති රාමුව සහ සමාජීය පරිසරය සම්පාදනය කිරීමේ ආණ්ඩුවේ කාර්යභාරයක් තියෙනවා. ඒක තමයි අපි කියන්නේ අංක 1 යටතේ වෙළඳපළ ක්‍රියාකාරීත්වයේ කාර්යක්ෂම කිරීමට අවශ්‍ය කරන නෛතික රාමුව සහ සමාජීය පරිසරය සම්පාදනය කිරීම කියලා. මේ යටතේ ඔයගොල්ලන්ට අවශ්‍ය සියලු විස්තර මම ඔයගොල්ලන්ට දීපු නිබන්ධනේ දීලා තියෙනවා. ඊළඟට අංක 2 යටතේ අපි කතා කරනවා සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාව ඇති කරන්න රජය මැදිහත් වෙන්න ඕන. මම කිව්වා මුලින් ආර්ථිකයේ ඌණ නිෂ්පාදනයක් හෝ අධි නිෂ්පාදනයක් වුණොත් සම්පත් බෙදියාම අකාර්යක්ෂම වෙනවා කියලා. එතකොට මිල ආන්තික පිරිවැයට සමාන වෙන්නේ නැහැ කිව්වා. ඒකට උදාහරණයක් කතා කරා. පොදු භාණ්ඩ නිෂ්පාදනය වෙන්නේ නැහැ කිව්වා. සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය වෙන්නේ නැහැ කිව්වා. අවගුණ භාණ්ඩ අධි නිෂ්පාදනයක් වෙනවා කිව්වා. මෙන්න මේ වගේ තත්ත්වයන් වළක්වලා ආර්ථිකයේ සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාව තහවුරු කිරීමත් රජයට පැවරිලා තියෙන තවත් එක් සුවිශේෂී කාර්යභාරයක්. ඊළඟ එක තමයි පුතේ සම්පත් බෙදියාමේ සාධාරණත්වය තහවුරු කිරීම. මම මුලින් කිව්වා වෙළඳපොළ අසාර්ථක වෙන්න පුළුවන් එක අවස්ථාවක් තමයි සම්පත් බෙදියාම අසාධාරණ වුණොත්. ඒක නිසා සම්පත් බෙදියාමේ සාධාරණත්වය තහවුරු කරන්න ඕනේ. ඒ කියන්නේ ආදායම හා ධනය විෂමතාවන් හැකිතාක් අවම වන පරිදි බෙදා හරින්න ඕන කියන එක තමයි මෙතන සම්පත් බෙදියාමේ සාධාරණත්වය කියන එකෙන් අදහස් වෙන්නේ. එතකොට ඒකත් වෙළඳපොළ ආර්ථිකයක ආණ්ඩුවේ කාර්යභාරයක් විදිහට අපි හඳුනා ගන්නවා. දැන් අපි හඳුනාගත්ත කාර්යභාරයන් තුනක් තව තියෙනවා. අංක 4 සාර්වාර්ථික ස්ථායීතාව ඇති කිරීම. මොකක්ද මේ සාර්වාර්ථික ස්ථායීතාව ඇති කිරීම කියලා කියන්නේ? මම කිව්වා ව්‍යාපාර චක්‍රත් එක්ක ආර්ථිකයේ ඇති වෙන්න පුළුවන් විවිධ උච්චාවචන නිසා ආර්ථිකයේ සේවා වියුක්ති තත්වයන්, උද්දමනකාරී තත්වයන් වගේ ගැටලු ගොඩාක් ඇති වෙන්න පුළුවන් කියලා. අන්නේ ගැටලු වළක්වමින් ආර්ථිකයේ පුළුවන් තරම් ස්ථායී කිරීම තමයි මෙතන රජයේ කාර්යභාරය වන්නේ. සාර්වාර්ථික ස්ථායීතාව ඇති කිරීම කියන එකෙන් අදහස් කරන්නේ අන්නේ කාර්යභාරය. ඒ වගේම තමයි ඕනම ආණ්ඩුවක තවත් එක සුවිශේෂී කාර්යභාරයක් තමයි ආර්ථික වෘද්ධිය ප්‍රවර්ධනය කිරීම.
රටක දළදේශීය නිෂ්පාදිතය ඉහළ නංවමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව විභවතාවය පුළුල් කරමින් නිෂ්පාදන ධාරිතාව පුළුල් කරමින් ආර්ථික වර්ධනයක් ඇති කරන්න රජය නැත්නම් ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. ඒ වගේම තමයි අංක 6 යටතේ තියෙන යටිතල පහසුකම් සංවර්ධනය. මහා මාර්ග, අධිවේගී මාර්ග, ගුවන් තොටුපළ, වරාය වගේ විවිධ ආර්ථික යටිතල පහසුකම්, ඒ වගේම රෝහල්, පාසල් වගේ සමාජ යටිතල පහසුකම් වැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජයට සුවිශේෂී කාර්යභාරයක් පැවරිලා තියෙනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් අපිට ගන්න පුළුවන් පරිසරය ආරක්ෂා කිරීම හා නියාමනය. ඒකත් රජයට පැවරිලා තියෙන තවත් එක සුවිශේෂී කාර්යභාරයක්. සෑම ආර්ථිකයකම රාජ්‍ය අංශයට තියෙනවා වගකීමක් පරිසරය ආරක්ෂා කිරීම හා නියාමනය පිළිබඳව. එතකොට නොව තමයි වෙළඳපළ ආර්ථිකයක රජයට පැවරිලා තියෙන කාර්යභාරයන් විදිහට අපි හඳුනා ගන්න. ඊළඟට බලමු පුතේ මේ වෙළඳපළ අසාර්ථක වීමත් අපි කතා කරා. ඊට පස්සේ රජයේ කාර්යභාරය කතා කරා. මේ එක අපිට කතා කරන්න තියෙන තවත් එක් වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි ආණ්ඩුව අසාර්ථක වීම කියන්නේ මොකක්ද කියලා. මේක වෙනමම මාතෘකාවක්. ආණ්ඩුව අසාර්ථක වීම. එහෙම නැත්නම් රාජ්‍ය අසාර්ථක වීම. ඔයගොල්ලන්ට නිබන්ධනයේ මේ පිළිබඳ වැඩිදුර විස්තර දීලා තියෙනවා. අපි මේකට කියනවා government failure කියලා. මොකද්ද මේ government failure? එහෙම නැත්නම් ආණ්ඩුව අසාර්ථක වීම, එහෙම නැත්නම් රාජ්‍ය අසාර්ථක වීම කියන්නේ කියලා. බලන්න මෙතන කියනවා ආර්ථික කාර්යක්ෂමතාව හා ආදායම් ව්‍යාප්තිය උසස් කිරීමට එහෙම නැත්නම් වෙළඳපළ අසාර්ථක වීම මැඩපවත්වා ගැනීමට රජය විසින් ආර්ථිකය තුළට කරනු ලබන මැදිහත් වීම. දැන් වෙළඳපළ අසාර්ථක වීම වෙනකොට ඒක වළක්වන්න රජය ආර්ථිකය තුළට මැදිහත් වෙනවා. මෙන්න මේ වෙළඳපළ අසාර්ථක වීම මැඩපවත්වන්න රජය වෙළඳපළ තුළට කරන මැදිහත් වීම රාජ්‍යංශයට ආවේනික ඇතැම් දුර්වලතා කරන කොටගෙන රජයටම ආවේනික රාජ්‍යංශයටම ආවේනික ඇතැම් දුර්වලතා කරන කොටගෙන අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදී ආර්ථිකයේ තව තවත් අකාර්යක්ෂමතා බිහි කිරීම රාජ්‍ය සාර්ථක වීම කියන සංකල්පයෙන් අදහස් කරනවලු. ඒ කියන්නේ වෙළඳපළ අසමත් වීම, වෙළඳපළ අසාර්ථක වීම මැඩපවත්වන්න රජයේ ආර්ථිකයට මැදිහත් වෙනවා. නමුත් ඒක සාර්ථක වෙන්නේ රාජ්‍යංශයට ආවේනික ඇතැම් දුර්වලතා නිසා මේ මැදිහත් වීම නිසා ආර්ථිකය තුල තව තවත් අසාර්ථක වීම බිහි වෙනවා. ඒකට අපි කියනවා රාජ්‍ය අසාර්ථක වීම කියලා. රාජ්‍ය අසාර්ථක වීම අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරවලට. එකක් තමයි මේ රාජ්‍ය අසාර්ථක වීම අඳුර ගන්න පුළුවන් පළවෙනි ආකාරය තමයි ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයේ දක්නට ලැබෙන දෘಢතාවයන්. ඒ කියන්නේ රාජ්‍යාංශයේ ගොඩක් වෙලාවට තීරණයක් ගන්න ගියාම යම් තීරණයක් ක්‍රියාත්මක කරන්න ගියාම ඒක එතරම් නම්‍යශීලී කටයුත්තක් වෙන්නේ නැහැ. ඒකේ තියෙනවා යම් දෘಢතාවයන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් රාජ්‍ය ආයතනයකට කිසියම් දෙයක් මිලදී ගන්න ඕන ඒකට ඉතා දිගු ක්‍රියාපටිපාටියක් තියෙනවා. මුලින්ම මිල කැඳවීම් ගන්න ඕන, ටෙන්ඩර් දාන්න ඕන, ඊට පස්සේ මේ වගේ දිගු ක්‍රියාවලියක් තුල තමයි රාජ්‍යාංශයේ යම් දෙයක් මිලදී ගන්න. ඒ විතරක් නෙමෙයි රාජ්‍යාංශයේ හැම කටයුත්තකදීම ඊටාම ලොකු දීර්ඝ ක්‍රියාපටිපාටි තියෙනවා. ඒක නිසා ආණ්ඩුවේ තීරණ ගැනීමේදී නම්‍යශීලීභාවයකට වඩා අපිට යම් දෘಢතාවයන් දකින්න ලැබෙනවා. ඒක තුල ආණ්ඩුව අසාර්ථක වෙන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි දේශපාලනික ස්වාර්ථය. කාලයත් සමග දේශපාලනික වශයෙන් ආර්ථිකයේ සිදුවන වෙනස් වීම සමග දේශපාලඥයෝ බලයට පැමිණෙන දේශපාලඥයෝ සෑම විටම තමන්ගේ දේශපාලනික ස්වාර්ථය වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ. තමන්ගේ දේශපාලනික ස්වාර්ථය වෙනුවෙන් දේශපාලඥයෝ පෙනී සිටින විට ඒ තුලත් ආණ්ඩුව අසාර්ථක වෙන්න පුළුවන්. ඊළඟට ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල අවිදුර දෘෂ්ටිකත්වය. කියන්නේ ආණ්ඩුව දුර හිතන්නේ නැතුව ආණ්ඩුව තීරණ වලට එළඹෙනවා. යම් තීරණයක දිගුකාලීන ප්‍රතිඵලය ගැන හිතන්නේ නැතුව කෙටිකාලීන ප්‍රතිලාභ කෙටිකාලීන ඉලක්ක ළඟා කරගන්න ආණ්ඩුව යම් ක්‍රියාමාර්ග ගන්නවා. මේකත් ආණ්ඩුව අසාර්ථක වෙන්න එක හේතුවක් විදිහට අපි හඳුනා ගන්නවා. ඊළඟට අපූර්ණ තොරතුරු මත ප්‍රතිපත්ති හා තීරණ කරා එළඹීම. පූර්ණ තොරතුරු නැතුව අපූර්ණ තොරතුරු මත තීරණ වලට එළඹෙනවා. අන්න ඒකත් ආණ්ඩුව අසාර්ථක වෙන්න තවත් එක හේතුවක්. අංක 5 තමයි සානුබල කෙරෙහි අහිතකර ලෙස බලපෑම් කිරීම. ඒ කියන්නේ පෞද්ගලිකාංශයට ව්‍යාපාර කරගෙන යන්න තියෙන සානුබල වගේ දේවල් කෙරෙහි ආණ්ඩුව මැදිහත් වීම නිසා යම් අහිතකර බලපෑම් එල්ල වෙනවා. සමහරක් වෙලාවට යම් බද්දක් නිසා ඇතැම් ව්‍යාපාරිකයෝ අධෛර්යමත් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කාරණා නිසා සානුබල කෙරෙහි ආණ්ඩුවෙන් අහිතකර බලපෑම් එල්ල වුණත් ආණ්ඩුව අසාර්ථක වෙන්නේ
හේතුවක් වෙන්න පුළුවන්. ඊළඟට ඊළඟ කාරණේ තමයි අංක 6 ආණ්ඩුවේ මැදිහත් වීම වලින් වැළකී කටයුතු කිරීම. නිසාත් ආණ්ඩුව අසාර්ථක වෙන්න පුළුවන්. ආණ්ඩුවේ මැදිහත් වීම වලින් වැළකී පෞද්ගලිකාංශය යම් යම් කටයුතු කරන්න යනකොට ආණ්ඩුව අසාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පරිපාලන වියදම් ඉහළ යාම. රාජ්‍යාංශයත් සමග ඉතා විශාල පරිපාලන වියදමක් නිර්මාණය වෙන මේ පරිපාලන වියදම් ඉහළ යාමත් ආණ්ඩුව අසාර්ථක වෙන්න තවත් එක් ප්‍රබල හේතුවක්. ඊළඟට නිලධාරී වාදය බියුරොක්‍රසි කියලා අපි කියනවා. හා බාධා කරන නීති. ඒ කියන්නේ රජයේ පරිපාලන නිලධාරීන් Tamanගේ නිල බලය ක්‍රියාත්මක කරන්න යනකොට ඒක නියමිත ආකාරයට සිදු නොකොට යම් අයුතු ආකාරයකට මේක සිදු කිරීමට යාම තුල ඇතිවන ගැටලු සහ බාධා කරන නීති රීති යන ආදිය මේ යටතට ගන්න පුළුවන්. ආණ්ඩුව අසාර්ථක වෙන්න පුළුවන් ආකාර අපිට ওই විදිහට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන කරුණු 8කින්. right. එතකොට අපි අද සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟට මේ පාඩමේ ඉතිරි කොටස නැවත ලබන සතිය ඔයගොල්ලන්ට දීලා තියෙන වෙලාවේ සුපුරුදු පරිදි සාකච්ඡා කරනවා. ඉතින් මට විශේෂයෙන්ම කියන්න ඕන ඔයගොල්ලෝ දන්නවා පන්තියේ අපි උගන්වනවා මේක අතර ලොකු වෙනසක් තියෙනවා. පන්තියේ ඉතා දීර්ඝ පැහැදිලි කිරීම, නැවත මේවා පාඩම් කරවීම, විෂය කරුණු අවධාරණය කිරීම එක්ක කරන ලොකු වැඩපිළිවෙල සමහරක් වෙලාවට මේ වගේ ඔන්ලයින් ලෙසන් එකකින් කරන්න බෑ. ඒකේ ඊතරම් සාර්ථකත්වයක් නෑ කිසිසේත්ම. නමුත් මේ වෙලාවේ ඔයගොල්ලන්ට මම හිතනවා මේකෙන් යම් උදව්වක් වෙන්නේ නැති කියලා. බොහොම ස්තුතියි. අපි නැවත ඊළඟ පාඩමෙන් හමු වෙමු. ඔයගොල්ලන්ට දීලා තියෙන ටයිම් ටේබල් එක අනුව ඔයගොල්ලන්ට ඒ වෙලාවල් වලදී මේ පාඩම් ටික සමග සම්බන්ධ වෙන්න පුළුවන්. අපගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම Facebook page එක like කරන්න, ඒ වගේම ඔයගොල්ලන්ට අපගේ වෙබ් පිටුවට ගිහිල්ලා අවශ්‍ය සියලුම දේවල් download කරගන්න පුළුවන්. Facebook page එකෙත් download කරගන්න පුළුවන් සියලු ඔයගොල්ලන්ට අවශ්‍ය course materials download කරගන්න පුළුවන්. හරි එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. ඔයගොල්ලෝගේ අධ්‍යාපන කටයුතු හොඳට කරගෙන යන්න කියලා මම අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.